නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් ඔබ මේ එකතු වන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර දහම් වැඩසටහනත් සමගින්. ඉතින් අපි ඊයේ දවසේ කතා කළා මේ පංච උපාදානස්කන්ධය ගැන. පංච උපාදානස්කන්ධේ සඳහා බුදුරජාන් වහන්සේ වදාළ විදිහට මේ පංච උපාදානස්කන්ධේ යම් දහම් කරුණු අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගත්තා. ඉතින් අද දවසේත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම තවදුරටත් දහම් කරුණු ඉගෙන ගන්නයි. ඉතින් අද දවසේ මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ නොම්බර 35/26 මැලදුම්පත පාර මාතලේ යන ලිපිනේ පදිංචි පින්වත් හේමලතා සිල්වා මහත්මිය සහ නිමල් ජයසිංහ මහතා විසින්. ඉතින් අද දවසේත් පින්වත්නි මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා අපිත් එක්ක එකතු වෙන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් පිළිගන්නවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ අපි ඊයේ දවසේ කතා කළා මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන සංඥා විපල්ලාසය කොහොමද අපි තුල ක්‍රියාත්මක වෙන්නේ කියන එක. විශේෂයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ඊයේ පුළුවන් උනේ මේ රූප උපාදානස්කන්ධය තුල පවතින මේ සංඥා විපල්ලාසයේ අපි තේරුම් ගන්නේ කොහොමද කියන එක ගැන අපිට පොඩ්ඩක් කතා කරන්න. ඉතින් අද දවසේ පින්වත්නි අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි මේ අනිත් උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදානස්කන්ධ තුළ මේ සංඥා විපල්ලාසය පින්වත් ස්වාමීන් වහන්සේ කොහොමද තේරුම් ගන්නේ? ඒක ඒ පංච උපාදානස්කන්ධය තුළ තියෙන මේ සංඥා විපල්ලාසයේ දුරු වෙන ආකාරයට අපි මේක බලන්නේ කොහොමද? නමෝ බුද්ධාය හැම දිනාටම තිරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඒකෙදි මේ හරි ලස්සනට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි ඊයේත් කතා බස් කළා වේදනාව සම්බන්ධයෙන් තියෙනවා දුක් විසප්ප සංඥා විපල්ලාසය. සංඥාව සම්බන්ධයෙන් තියෙනවා ඊළඟට සංඥා උපාදානස්කන්ධෙත් සංස්කාර උපාදානස්කන්ධ දෙක කෙරීම තියෙනවා අනත්ත්‍ය අත්ත් සංඥා විපල්ලාසය. විඥාන උපාදානස්කන්ධය කෙරෙහි තියෙන පින්වත්නි අනිච්චේ නිච්ච සංඥා විපල්ලාසය. මේ විපල්ලාස හතර පින්වත්ස දුරු වෙන විදිහට තමයි බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන හතරක් වදාරලා තියෙන්නේ. ඔන්න මේක ලස්සන අලුත් දහම් කාරණාවක්. ඇත්තේ මේක තියෙන්නේ නෙත්ති ප්‍රකරණේ. එතකොට ඒ අසුභේ සුභ සංඥා විපල්ලාසය දුරු වෙන්න නම් රූපේ පිළිබඳව දකින්න ඕන. ඒ රූපේ පිළිබඳව ඒ විපරීත සංඥාව දුරු වෙන විදිහට. ඒකට බුදුරජාණන් වහන්සේ පනවනවා කායානුපස්සන සතිපට්ඨාන. එතකොට යා රූපේ පිළිබඳව දකින්නේ අර කිව්ව විදිහට පෙන කුලියක් වගේ දකින්නේ. ඒ කියන්නේ දැන් කායානුපස්සනාවේ තියෙනවානේ ධාතු වශයෙන් බැලිලා තියෙනවා. අසුභ වර්ෂයෙන් බලන එක තියෙනවා. නවසීවති කැටියට බලන හැටි තියෙනවා. ආනාපාන සති, ඉරියාපත, සම්පජාන මේ ඔක්කොම මේ කායානුපස්සනාව. එතකොට දැන් වේදනාව දිහා බුදුරජාණන් වහන්සේ වදාළේ දී බුබුලක් වගේ බලන්න කියලා. මොකද දී බුබුලක සාරවත් දෙයක් ගන්න නැහැ. දී බුබුල කියන්නේ කරුණු එකතු වුනහම ඒ කියන්නේ යම්කිසි අපි හිතමුකෝ වැස්ස වහින වෙලාවක් කියලා ජල තලයකට වැහි බිඳුවක් වැටෙද්දී එතන අර පොඩි අවකාශයක් එකතු කරගෙන හැටගන්න එක නේ දී බුබුල කියන්නේ. ඒතල ඇතුලේ තනිකර හිස් දෙයක් තියෙනවා. අතට එක දී බුබුලක් හට ගන්නවා ඊට පස්සේ ඔන්න ඒක පොඩි වෙලාවක් තියලා බිඳලා යනවා. තව දී බුබුලු හට ගන්නවා. මෙහෙමනේ. එතකොට මේ දී බුබුලේ ස්වභාවය තමයි අර ඒක හරි ඉක්මනට වෙනස් වෙනවා. හරි ඉක්මනට බෙදී යනවා. වේදනාව සම්බන්ධව තෝ ස්වභාවය තියෙන්නේ. බුදුරයන් වහන්සේ වදාලා දැන් මේ වේදනාව කියන එක නිකන් ආකාශයේ හුලං හමනවා වගේ කියනවා. ඒකේ ස්වාමීන් වහන්සේ විස්තරය තියෙනවා. දැන් ආකාශයේ හුලං හමද්දී තමාලට උතුරින් වෙලාවකට දකුණට හුලං හමනවා. ඊට පස්සේ දකුණෙන් උතුරට හමනවා. නැගෙනහිරින් බටහිරට, බටහිරින් ඊට පස්සේ නැගෙනහිරට. මේ විදිහට දස දිශාවට හුලං හමනවා. එතකොට ඊට පස්සේ ආකාශ උලංගමදී සැඩ සුලං වෙලාවකට හමනවා. වෙලාවකට මුදු පවන් රැලි වගේ හමනවා. ඊට වෙලාවකට ප්‍රචණ්ඩ සුලං හමනවා. ඉතින් මේක එක එක විදිය. ඔය වගේ කියනවා මේ ජීවිත පැවැත්මත් තුළ මිනිස්යාට හට ගන්නා මේ සැප දුක කියන එක ඇම්බිලේ මෙහෙට මෙහෙට දෝලණය වෙවි තියෙන එක. උදේට අපිට දෙනවා දැන් වර්තමාන මිනිස්යාගේ ජීවිතය දිහා බලද්දී මිනිස්යාගේ ජීවිතේ මේ සැපේ පිළිබඳව සැප දුක පිළිබඳව ලොකු අනිශ්චිතත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම මේ හරි ඉක්මනට වෙනස් වෙනවා. ඉතින් එතකොට එයා හොඳට විදීම දිහා බලන්න ඕනේ දී බුබුලු නැසී වෙනසී යන්න වගේ බලන්න කියනවා. ඒකට තමයි වේදනානුපස්සන සතිපට්ඨානෙ තියෙන්නේ.
එතකොට වේදනානුපස්සනා සතිපට්ඨානය හොඳට ශ්‍රාවකෙක් වඩද්දී එයාට වේදනාව පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් එනවා. දැන් වේදනාව පිළිබඳව අපි කතා නොකරපු විග්‍රහයක් තමයි එකක් තමයි වේදනාව තියෙන සැප විඳීම. ඊට පස්සේ දුක් විඳීම තියෙනවා. ඊට පස්සේ දුක් සැප රහිත විඳීම තියෙනවා. එතන මේ විදිහට මේ විඳීම් තුනම තියෙනවා. එතකොට මේ වේදනා තුන පිළිබඳව අපි ගත්තොත් සැප විඳීම පිළිබඳව කෙනෙකුට තියෙනවා රාගානුසය බැසගෙන. දුක් විඳීම පිළිබඳව තියෙනවා මනුස්සයාට අමනාපේ. පටිඝානුසය. දැන් ඇත්තට ගොඩාක් වෙලාවට මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. දුක් විඳීමත් එක්ක මනුස්සයා අපිට මට්ටම් එපා වෙලා තියෙන්නේ, මට්ටම් පෙන්වන්න බෑ, මට්ටම් ඕනේ නැහැ, මට තීත්ත වෙලා තියෙන්නේ. දැන් මිනිස්සු කියනවානේ මට මේ ජීවිතේ වැඩක් නැහැ. මං හරි කලකිරීමෙන් ඉන්නේ මේ ඔක්කොම පටිඝානුසය ඒ තියෙන්නේ. දුක් විඳීම පිළිබඳ පටිඝානුසය තියෙනවා. උපේක්ෂා විඳීම පිළිබඳ අවිජ්ජානුසය තියෙනවා. මෝහය බලපවත්වනවා. ඒතර මේ සියල්ලම විසඳ ගන්න තමයි බුදුරජාන් වහන්සේ වේදනානුපස්සනා සතිපට්ඨානෙ වදාරන්නේ. වේදනානුපස්සනාවට හොඳට වැල්ලා ගියොත් දැන් වේදනානුපස්සන ගොඩාක් බුදුරජාණන් විග්‍රහ කරනවානේ. අපි දැන් සතිපට්ඨානෙ පැත්තට පොඩ්ඩක් කරුණොත් ඒකේ කොහොමද එන්නේ? කතංච බික්ඛවේ බික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. කොහොමද මහන්නේ භික්ෂුවක් වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනාවෙන් වාසය කරන්න කියලා. ඒ තමයි ඉද බික්ඛවේ බික්ඛු සුඛං වේදනං වේදීමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප විඳීමක් විඳිදි මන් දැන් මේ සැප විඳීමක් විඳින්නේ කියලා එයා ඉතා හොඳ සීනෝනේ තීරුම් අරගෙන වාසය කරන්න ඕන. ඊට පස්සේ දුක්ඛං වා වේදනං වේදීමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක් විඳීම විඳිද්දි මන් දුක් විඳීමක් මේ විඳින්නේ කියලා තීරුම් ගන්න ඕන. ඊට පස්සේ උපේක්ෂා විඳීමක් විඳිද්දි උපේක්ෂා වේදනාවක් මේ විඳින්නේ කියලා තීරුම් ගන්න ඕන. ඊට පස්සේ ඒක දැන් සතිපට්ඨාන අපි ඇත්තටම ඉස්සරහට සතිපට්ඨාන ගැන කතා බස් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ධම්ම සාකච්ඡාවේ. එතකොට මේ විදිහට වේදනානුපස්සනාවේ වඩන්න ඕන. ඊට පස්සේ අවසානට එනවා සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනාසු වේද. එතනින් යාට තනකරම අහු වෙන පරිසම්පාදේ. පරිසම්පාදේ අහු වෙනවත් එක්කම යාට හොඳට වේදනාව පිළිබඳව මෙන්න මේ ලක්ෂණ දකින්න පුළුවන්. වේදනාව කියන්නේ අනිත්‍ය එකක්. අනිච්චං සංකතං. ඒ කියන්නේ හේතුඵල ධර්මයෙන් හටගත් එකක්. පටිච්ච සමුප්පන්නං. පටිච්ච සමුප්පාදයෙන් නිපන්න එකක්. නැත්නම් පටිච්චසම්පාදයෙන් ඉපදිච්ච එකක්. කය ධම්මං. මේක ෂේ වෙලා යනවා. වය ධම්මං වෙනසී යනවා. විරාග ධර්මං. ඒ කියන්නේ නොඇලිය යුතු ධර්ම ස්වභාවයට අයිති එකක්. නිරෝධ ධම්මං. ඇල්ම නිරුද්ධ කළු ධර්ම ස්වභාවයට අයිති එකක් කියලා. එතකොට සාමාන්‍යයෙන් ඇත්තටම මොකද වේදනාව සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ධර්ම ස්වභාව ටික තියෙන්නේ. ඕනම ඒ කියන්නේ ඕනම රූපේ වේවා. එහෙම නැත්නම් වේදනාව වේවා, සංඥා වේවා, සංකාරය වේවා, විඥාන වේවා මේ හැම එකම ඔය කියන ධර්මතා තියෙනවා. අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කාය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඇත්තෙම ස්වාමීන් වහන්සේ ශ්‍රාවකෙක් විදර්ශනාවට පදනම් කරගන්නේ ඔන්න ඔය වචන ටික. ඔන්න ඔය ඒ කියන්නේ ඔය වගේ තියෙන ඔය ස්වභාව ටික. ඕක තමයි යා මෙනෙහි කරන්නේ. ඒ මෙනෙහි කරද්දි තමයි යාගේ විදර්ශනාව මුදුන්පත් වෙන්නේ. ඔය ධර්මතා දකින්න. සෑම දෙයකම ඔය ධර්මතා තියෙනවා. හේතුඵල ධාමයෙන් හටගත දෙයක. ඒතර වේදනාව පිළිබඳ එයා ඒ විදිහට ලස්සනට අර දිය බුබුලක් වගේ බලනවා. වේදනානුපස්සන සතිපට්ඨාන තුල ඒක සිද්ධ වෙන්නේ. එතකොට පින්නසාන ඊළඟට දැන් අපි ගත්තොත් සංඥා විපල්ලාසී තියෙන්නේ. ඒකෙදී බුදුරයන් වහන්සේ වදාළේ විපල්ලාසී දුරු වෙන්න නම් එයා බලන්න කියනවා ඒක මිරිඟුවක් දිහා දකින විදිහට. දැන් මිරිඟුවේ ස්වභාවය තමයි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් මිරිඟුව කියන්නේ දැන් වතුර නෑ ඇත්තටම වතුර වගේ පේනවා. වතුර වගේ පේනවා. ඒ කියන්නේ දැන් වතුරේ දැන් හොයන්නම බෑ ඈත ඉඳලා බලද්දී ඒක. දැන් අපි සාමාන්‍යයෙන් කතාවටත් අහලා තියෙනවා ඒ කාලේ අර පායන කාලෙට ඈත මිරිඟුව දැකලා මේ මිරිඟුව පස්සේ දුවගෙන ගිහිල්ලා දැන් මිරිඟුවේ දැන් මොවා දුවගෙන යන්න ඊටත් ඈතින් තමයි මිරිඟුව පේන්නේ. ඉතින් ඒ ගිහිල්ලා මේ එහෙමම හති දාලා මේ මැරලා වැටෙනවා කියන වතුර නැතුව. එතකොට මේ සාමාන්‍යයෙන් කිලිස් සහිත සත්වයාගේ ජීවිත තුලත් මේක තියෙනවා. ඒ කියන්නේ දැන් මිනිස්සයාට කොච්චර මිනිස්සයා දැන් ඒ කියන්නේ දැන් සංඥාව ගත්තොත් එහෙම දැන් අනත්තේ අත්ත් සංඥා විපල්ලාසික බලපාන්නේ මිරිඟුව. ඒතර අනාත්ම වූදී ඒ කියන්නේ ආත්මයක් නැතිදී ඒක සංස්කාරලත් එහෙමයි. සංඥා සංකාර දෙකටම අනත්තේ අත්ත් සංඥා විපල්ලාසි බලපානවා. එතකොට මේ ආත්මයක් නැතිදී හැම වෙලෙම මිනිසෙට හාත්පසින් ආත්මයක් තියෙනවා වගේම පේනවා. ආත්මයක් තියෙනවා වගේම පේනවා. ඉතින් ඒ නිසා තමයි මිනිස්සයා මේ හැම වෙලෙම දැන් මේ ජීවිතේ මිනිස්සයා වැරදුනත් මිනිස්සයා සමහරට ඊළඟ ජීවිතය ආයෙ පතන්නේ. ඊට පස්සේ දැන් හැම වෙලෙම මිනිස්සයාගේ හිතේ පැතුම තමයි අනේ මේ දුක් කරදර නැති ජීවිතයක් අපට ලැබෙන්න ඕන. නමුත් මිනිස්සයාට දන්නේ
සාමාන්‍ය ලෝක සත්‍ය දන්නේ මෙතන හේතු ප්‍රත්‍ය සහිතව කර්මානුරූපෝ යන පසුබිමක් තුලයි මේ උපතක් කරා යන්නේ කියලා. දැන් මිනිස්සු පතනවනේ එක එක දේවල්. දැන් දරුවෝ ගැන කලකිරුණා මිනිස්සු පතන උපනුපන් ජාති මට උඹලා එපා කියලා. ඒතර ස්වාමියා බිරිඳට එපා වුණු ස්වාමියා මට තමුසියා ජීවිතේ සංසාරේ ඕනේ නැහැ කියනවා. නමුත් එහෙම ඕනේ නැහැ කියවට ඒක යන රටාවේ දන්නේ නැහැ. ඒක හිතන්නේ තමන්ට ඕමන හැටි වසගේ පවත්වන්න පුළුවන් වගේ තමයි මේක පේන්නේ. එතකොට අනත්තේ අත්ත් සංඥා විපල්ලාසේ. එතකොට ඒක එයා දුරු වෙන්න නම් ඒ සංඥා පිළිබඳත් එක තියෙනවා සංකාර පිළිබඳත් තියෙනවා. එතකොට සංඥා බලන්න කිව්ව මිරිඟුවක් වගේ සංස්කාර බලන්න කිව්වා මේ අරටු රහිත කිසෙල් කඳක් වගේ. එතකොට මේ දෙකම එයා දුරු වෙනවා ධම්මානුපස්සනාව තුළ ඒක දුරු වෙනවා කියනවා. ධම්මානුපස්සන හතිපට්ඨාන හොඳට වඩන්න ඕන. එතකොට ධම්මානුපස්සනාවට අයිති වෙනවා අපි ගත්තොත් පංච නීවරණ කොටස ධම්මානුපස්සනාවේ. ඊළඟට පංච උපාදානස්කන්ධ කොටස. ඊළඟට ආයතන 6 පිළිබඳ කොටස. ඊට පස්සේ බොජ්ජංග කොටස. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය කොටස. මේ ඔක්කොම ධම්මානුපස්සනාව. ඒතර ධම්මානුපස්සනාවෙන් තමයි අනත්තේ අත්ත් සංඥා විපල්ලාසි දුරු වෙන්නේ. ඒතර සංඥාවදී ආයතන මිරිඟුවක් වගේ බලන්න ඕන. සංස්කාරය ගැන තියෙන්නේ සංස්කාරය ගැන විශේෂ විග්‍රහයක් තියෙනවා. සංස්කාරය ගැන තියෙනවා මේ සංකතං අபிසංකරොන්ති තීති කෝ බික්කවි සංකාරාති උච්චති. මහන්නේ මේ සංස්කාරයේ ඒ කියන්නේ සංකතේ නැවත නැවත සකස් කරලා දෙනවා කියන අදහසෙන් කියනවා මේ සංකාර කියන්නේ. සංකතං අபிසංකරොන්ති තීති බික්කවි සංකාරාති උච්චති. ඒ කියන්නේ දැන් හේතුඵල ධාමෙන් හටගත් එකක් තමයි පින්වත් සංස් රූපී කියන්නේ. ඊළඟට පින්වත්නි අපි ගත්තොත් හේතුඵල ධාමෙන් හටගත් එක වේදනාව. සංඥා සංකාර විඥාන මේ ඔක්කොම. එතකොට මේ සංස්කාරයෙන් කරන්නේ සංස්කාර කියලා අපි ගන්නේ චේතනාව. එතකොට චේතනාව පාවිච්චි කළා මනුෂ්‍යයා ద్వාර තුනකින් කටයුතු කරනවා. එකක් තමයි මනුෂ්‍යයා කයෙන් ක්‍රියා කරනවා. ඊටසේ වචනෙන් ක්‍රියාව කරනවා. මනසෙන් ක්‍රියාව කරනවා. මේකට සම්පූර්ණ පදනමේ තියෙන චේතනාව. එතකොට දැන් මේ චේතනාව අපි දැනගන්න අවිද්‍යාසගත චේතනාව. එතකොට චේතනාත්මක යමක් කරාට පස්සේ ඒකෙන් නැවත නැවතවත් ආයමත් යාට ලබලා දෙනවා රූපයක්. ඊට පස්සේ ඒකෙන් ලැබලා දෙනවා ආයමත් විදීමක්. ආය සංඥාවක් සංස්කාරයක් විඥානයක්. කෙටියෙන් ගත්තොත් මේ සංස්කාර උපාදානස්කන්ධයෙන් තමයි කියන ත්‍රිවිධ භවයම උපදින්නේ. ත්‍රිවිධ භවය කියන්නේ කාම භවය. ඊට පස්සේ රූප භවය, අරූප භවය. ඉතින් මේ එකවත් එයාට සාරවත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි කෙසෙල් කඳක මේ අරටු නෑ වගේ. කියන්නේ මිනිස්සෙක් අරටුවක් හොයාගෙන වනාන්තරයට ගිහිල්ලා විශාල මහත දෙහිත තියෙන කෙහෙල් ගහක්. ඉතින් මිනිස්සයා දන්නේ නැහැ ඇත්තටම. මුලිනුත් කපලා අගිනුත් කපලා මෙයා මේක පතුරු ගහ අරටුවක් හොයන්න හදනවා කියනවා. එතකොට ඇස්සැති නෝනැති පුරුෂය බලන් කල්පනා කරනවා මේ මිනිස්සයා මේ අරටුවක් හොයන වැරදි ගහක් තමයි ගත්තේ. මේ මිනිස්සයා මේක කොච්චර පතුරු ගලවත් මිනිස්සයාට මේක එළියක්වත් හම්බෙන්නේ අරටුවක් තබා කියලා. එතකොට ආන් ඒ වගේ කියනවා නෝනැති ශ්‍රාවකයා මේ සංස්කාර උපාදානස්කන්ධය පිළිබඳ දකින්නේ. මේ සංස්කාරයක් තුළින් ඇම්බිලීම සකස් කරලා දෙන දේ මිනිස්සයා මොනවා පැතුවත් මිනිස්සයාට නිති දෙයක් එකකින් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්යාට සාරවත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. සුබවූ දෙයක් හම්බ වෙන්නේ නැහැ. ආත්ම සහිත දෙයක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අරටු රහිතයි. එතකොට ඒ විදිහට සංස්කාර කෙරෙහි දකින්න කියනවා. දැන් අපි ගත්තොත් දැන් මේ ලෝකේ එන ව්‍යසනවලදී දැන් මිනිස්සයා බොහොම සාර ගර්භ දේවල් හැටියට වටිනා දේවල් හැටියට ගොඩනගපු දේවල් එක මොහොතින් සුණු විසුණු වෙලා යනවා. දැන් බලන්න දැන් මේ දැන් ඊයේ පිටත ඊශ්‍රායල් පලස්තීන ඒ යුද්ධය බලන්න දේශීය මාර්ගවල. එතකොට බලන්න දැන් මේ විශාල තට්ටු ගණන් බිල්ඩින් එක ප්‍රහාරයෙන් සුළු විසුණු වෙලා යනවා. එතකොට මේ ලොකු මහා සංස්කාර වගේ පේන්නේ. සුළු මොහොතෙන් ඒවා නැසලා වෙනසලා යනවා. ඉතින් මිනිසුන්ගේ ජීවිතත් ඔය වගේ. එතකොට මේ සංස්කාර තුල ඒ නිසා මේ මනුස්සයාට කවදාකවත් මේ දෙව් මිනිස් ලෝකයට සංස්කාර රැස් කර මේ යන ගමනේ මේ අරටු සහිත දෙයක්, ස්ථිරසාර දෙයක්, සදාතනික දෙයක් හම්බ වෙන්නේ සංස්කාර තුල. ඒ වුණා සංස්කාර නිරෝධයට එන්න ඕන. ආන් එතන ස්ථිරසාර දෙයක් හම්බ වෙනවා. එතන සදාතනික දෙයක් හම්බ වෙනවා. එතන ඊට පස්සේ නිත්‍ය වූ දෙයක් ලැබෙනවා. අමා මහ නිවන. අතර සංස්කාර ගැන ඒ විදිහට බලන්න ඕන. එහෙමයි බුදු දේශනාවේ තියෙන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට අපි මේ දක්වා පින්වත් ස්වාමීන් වහන්සේ මේ රූපය ගැන, විඳීම ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන කතා කළා. පින්වත් ස්වාමීන් වහන්සේ අපි විඥාන උපාදානස්කන්ධය ගැන යමක් කතා කළොත්. ඔව් විඥානේ ඇත්තටම අපි හොඳට තේරුම් ගන්න ඕන එක විඥානය ගැන බුදුරයන් වහන්සේ වදාලා විස්තර විග්‍රහය කියනවා මේ විඥානය කියන්නේ මක් නිසාද කියලා. විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. මහණෙනි මේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් කියන විඥානය කියලා කියන්නේ.
එතකොට අපි ගත්තොත් විශේෂයෙන් දැනගන්නවා දැන් ඒක දැන් කජ්ජනී සූත්‍රයක තියෙන ඒකේ විශේෂ විග්‍රහයක් තියෙනවා මේ තිත්ත රස දැනගන්නවා කියනවා විශේෂ කොට. ඇඹුල් රස දැනගන්නවා කියනවා මේක ඇඹුල් රස කියලා. ඊට පස්සේ පැණි රස දැනගන්නවා කියනවා. කඩ රස දැනගන්නවා මෙහෙම තියෙනවා. නමුත් ගොඩාක් තැන්වල තියෙන්නේ මේ ඇසින් රූප දැනගන්නවා චක්කු විඥානේ. කනෙන් ශබ්ද දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස දැනගන්නවා ඔය විදිහට තියෙන්නේ. එතකොට විඥානය ගැන බුදුරජාණන් වහන්සේ වදාළා මායාවක් වගේ සම්පූර්ණ මායූපමංච විඥාන. විඥානය කියලා කියන්නේ මායාවකට උපමා කරන්න පුළුවන් එක. ඒ කියන්නේ විඥානයේ ස්වභාවය සාමාන්‍ය මිනිස්සුෙකුට අල්ලන්නම බෑ විඥානයේ ස්වභාවය. ඒ කියන්නේ විඥානේ නිට්ටය වගේමයි මිනිස්සයාට පේන්නේ. ආත්මයි වගේමයි පේන්නේ. මේක සම්පූර්ණයෙන්ම මේ සීලයක් දියුණු කළා, සමාධියක් දියුණු කළා මේ ප්‍රඥාවෙන් නිර්මිත ප්‍රාසාදයට නැගලා ඇත්තටම බලන්න ඕන එකක්. එහෙමයි බුදුරයන් වහන්සේ මේ බුදුරයන් වහන්සේගේ විස්මය ජනක ඥානයක්. දැන් අපි මේ මෙහෙම කතාබස් කරාට මේ සියල්ල බුදුරයන් වහන්සේගේ අවබෝධය. මේකක්වත් අපේ අවබෝධයක් නැහැ. සියල්ල බුදුරයන් වහන්සේගේ අවබෝධය. බුදුරයන් වහන්සේ මේ ජීවිත පැවැත්මක් මෙහෙම භෞතික පැත්ත එක පැත්තකින් රූප උපාදානස්කන්ධ කියලා විග්‍රහ කළා. මානසික පැත්ත උන්වහන්සේ කොටස් හතරට විග්‍රහ කළානේ. ඇත්තටම දැන් උන්වහන්සේ විග්‍රහ කළා වේදනාව කියලා එකක්. සංඥාව කියලා විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් සංස්කාර කියලා විග්‍රහ කරලා තියෙනවා. ස්පර්ශය කියලා විග්‍රහ කරලා තියෙනවා. මානසිකාරය කියලා විග්‍රහ කරලා තියෙනවා. විඥානය කියලා මේ ඔක්කොම මානසික පැවැත්ම. එතකොට මේ පුදුම බුදුරයන් වහන්සේගේ අපි ගත්තොත් මේ මොනතරම් සිහිනුවණක් දිනු කළාද ජීවිතය පිළිබඳ මේ තරම් විග්‍රහයක් කරලා ගන්න. දැන් අපි ජීවිතය ගැන දැන් අපි ගත්තොත් බුදුරයන් වහන්සේගේ ධර්මයෙන් තොරව අපි අහස පොළොව ගැටලන්න කල්පනා කරත් අපිට මෙහෙම විග්‍රහයක් ඉන්නේ නැහැ. අපි ගත්තොත් දැන් බටහිර චින්තකයෝ පහළ වුණා, දාර්ශනිකයෝ පහළ වුණා. කවුරුවත් මනුස්ස ගැන විඥානය ගැන මේ විදිහට කතා බස් කළා නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් බටහිර ගත්තා සාමාන්‍යයෙන් ඒ දැන් මනුස්ස ගැන උඩු හිත කියලා කතා කරනවා, යටි හිත කියලා කතා කරනවා. කොහොම ප්‍රාථමික මට්ටමේ විග්‍රහයක තමයි මේ බටහිර දාර්ශනිකයෝ වුණත් කතා බස් කරලා තියෙන්නේ. අතර බලන්න බුදුරයන් වහන්සේගේ මේ අවබෝධය. ඒතර විඥානය ගැන බුදුරයන් වහන්සේ බලන්න කියනවා මේ මායාවක් වගේ දකින්න කියනවා. එතකොට විඥානයේ හැම වෙලෙම මේ විඥානයේ ස්වභාවය තමයි රූපේ බැසගෙන, වේදනාවේ බැසගෙන, සංඥාවේ බැසගෙන, සංස්කාරයේ බැසගෙන බීජයක ස්වરૂපයෙන් මේක තියෙන විඥානය. ඒ කියන්නේ විඥානයේ හැම වෙලෙම මේ රූපේ බැසගෙන, රූපේ පිහිටලා, රූපේ අරමුණු කරගෙන තමයි විඥානයක් වැඩ කරන්නේ. ඊට පස්සේ වේදනාවේ බැසගෙන, වේදනාවේ පිහිටලා, වේදනාව අරමුණු කරගෙන තමයි විඥානය වැඩ කරන්නේ. ඒන්තර විඥානට පැවැත්මක් නැහැ. සංඥාවේ බැසගෙන සංඥාවේ පිහිටලා සංඥාව අරමුණු කරගෙන තියෙන්නේ. සංස්කාරයේ බැසගෙන සංස්කාරයේ පිහිටලා සංස්කාරය අරමුණු කරගෙන තමයි තියෙන විඥානය. එතකොට තමයි මේක වැරලා යන්නේ. හරිය ලස්සනට ඔක බීජ සූත්‍රය විග්‍රහ කරනවා මේ. එතකොට ඒකේ තෘෂ්ණාවෙන් තෙත් කරමින් කියනවා තියෙන්නේ. තෘෂ්ණාවෙන් තෙත් කරමින්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් අපිට හිතමු දැන් අපි ආශා කරන දෙයක් අපි එකපාරට අපිට කවුරුන් ගනනලා පෙන්නනවා කියලා. ඒකේ යම්කිසි ආස්වාදනීය ස්වභාවයක් නම් තියෙන්නේ. එතනදී ඒක දැක්ක ගමන් අපිට හට ගන්න විඳීම. ඒ දැක්කනම් හට ගන්නෝනේ හඳුනා ගැනීම. ඒකත් එක්ක සංස්කාරය හට ගන්නෝනේ. ඒව ඔක්කොම තෘෂ්ණාවෙන් තෙත් උනාට පස්සේ ඒ විඥානේ වැඩි වැඩි යනවා ඒ ආරම්භණය ඔස්සේ. මනුස්සයාට ඒකෙන් විඥානේ ගලව ගන්න බෑ. ඒකයි මේකේ තියෙන බරපතලකම. විඥානේ ගලව ගන්න බෑ මනුස්සයෙක්. ඊට පස්සේ කෙලිස් ඔස්සේම හට අරගෙන යනවා. ඒක හරියට නිකන් අර මේ හොඳට බීජයක් සාරවත් පොලොවක වැටුණට පස්සේ මේ හොඳ තෙතබරිත දැන් හොඳට වර්ෂාව වැටෙද්දිද ඒකේ දිගට අරහට හැම තැනට මුල් අල්ලලා ශක්තිමත්ව පොළොව බදාගෙන ඉන්නවනේ ගහ. දැන් සාන දැක්කද විශාල නුගරුක්ෂ මේ විශාල සැඩ සුළං වලට වැටෙන්න තු අල්ලන් ඉන්නවනේ. ඒත් එක හොද්දට මුල් විහිදලා දෙන්නේ. ආන් ඒ වගේ විඥානේ ආරම්භණය තුළ මුල් බැසගන්නේ. ඒකයි අපිට මේකෙන් ලේසියෙන් ගැලවෙන්න බැරි මේ විඥානේ. ඉතින් මේ විඥාණයෙන් එයා ගැලවෙන්න එයා හොඳට වඩන්න ඕන චිත්තානුපස්සනාව. හොඳට වඩන්න ඕන. වඩද්දි තමයි යාට විඥානයේ ස්වභාවය අහුවෙන්න ගන්න. එහෙම නැතු සාමාන්‍ය ක්‍රමයකට විඥානය නිදහසනවා කියන්න ලේසි වැඩක් කියන්නේ නිදහස් වෙන්න බෑ. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරමයි පුළුවන්. මොකද මේ විඥානයේ මේ පුදුම විදිහට මේ ආස කරන ආරම්භණී බැස ගන්නවා. දැන් අපි ගත්තොත් දැන් අපි ගන්නකො දැන් මෙහෙම එකක්. දැන් අපි ගත්තොත් දැන් අපි වර්තමානයේ ගත්තොත් මිනිස්සු පුදුම විදිහට දැන් අන්තර්ජාලයේ පෙන්වන දේවල් අන්තර්ජාලයේ කීව තියෙනවනේ හැම වෙලෙම දැන් මිනිස්යාගේ ඒ කියන්නේ අර ඇහැ පැහැර ගන්න දෙයක් මේකෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ ආස්වාදනි දේ පෙන්වුවට පස්සේ ඒකට තරුණයෙක් කරින් එක්ක තරුණියක් කරින් ඒකට කොටු වුණාට පස්සේ එයාට ඒකෙන් ගැලවෙන්න බෑ. ආන් ඒක. ඊට පස්සේ ඒව සංයෝජන හැටියට වැඩ කරනවා සම්පූර්ණයෙන්ම.
ගැලවෙන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ විඥානේ එහෙම බැස ගන්නවා. ඊළඟට අපි ගත්තොත් ටෙලි නාට්‍යයක් ගන්න, චිත්‍රපටියක් ගන්න. දැන් ඊට පස්සේ දැන් ওই ගොඩාක් අපි ගත්තොත් දැන් ওই ඩාන්ස් තරඟ බලන්න, සින්දු කියන තරඟ බලන්න මේ බලපු එකනට ඊට පස්සේ ඒකේ නිදහස් වෙන්න බෑනේ. ඊළඟ දවසේ මේ වැඩතරණ යනකම් එයා නිකන් පිස්සුවෙන් වගේනේ බලන් ඉන්නේ. බලන්න එතකොට මේ මිනිස්යාගේ කෙලිස් තම සම්පූර්ණ මාධ්‍ය විසින් පාවිච්චි කරන්නේ මිනිස්යාගේ මේකෙදි. එතකොට මේ මොකද විඥානීය ස්වභාවයක් තියෙනවා. ආස්වාදනීය අරමුණේ ඒ තෘෂ්ණාවෙන් තෙතිදි බැසගත්තට පස්සේ ඒකෙන් හරි අමාරුයි ඒ ගැලවෙන්න. ඒකට එයා අනිවාර්යෙන් සතිපට්ඨානට එන්න ඕනේ. චිත්තානුපස්සනාවෙන් තමයි යා විඥානයේ සැබෑ ස්වභාවය අවබෝධ කරන්නේ. එහෙමයි පින්නස්සන්ස. ඒ වගේම පින්නස්සන්ස අපිට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද මේ සිත, මනස, විඥානය කියලා අපි මේ කතා කරනවා තුනක් ගැන. ඒතර මේක එකක්ද එහෙම නැත්නම් මේක කරුණු තුනක්ද පින්නස්සාවිනාස? මේ සිත, මනස, විඥානය කියන එක බුදුරයන් වහන්සේ එක එක තැන්වල එක එක ක්‍රමයකට හැබැයි පාවිච්චි වෙලා තියෙනවා මේක. බුදු දේශනා ගත්තොත් එහෙම දැන් අපි ගන්නමු මනසා සංවරෝ සාදු. මනස සංවර කිරීම උතුම් කියනවා. කායේන සංවරෝ සාදු. සාදු වාචාය සංවරෝ. මනසා සංවරෝ සාදු. මනස සංවර කිරීම උතුම් කියලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි ගත්තොත් මේ විඥාන ගැන තියෙනවා විඥානේ අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යයට අයිති එකක්. ඊළඟ විඥානය ගැන තියෙනවා චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරා. මේ යම් වෙලාවක මේ ශරීරයෙන් විඥානේ චුතු වුණාට පස්සේ දර කඩක් වගේ වැටෙනවා කියලා. ඊට පස්සේ සිත ගැන වදාල්ලා තියෙනවා චිත්තස්ස දමතු සාදු චිත්තං දන්තං සුඛවහ. මේ හිත දමණය කරන්න ඕනේ කියලා. මේක එක එක අවස්ථාවල බුදුරයන් වහන්සේ ඒ විදිහට වදාරනවා. මේක මට හමුණා නෙත්ති ප්‍රකරණේ. ඒකේ තියෙන වේ වචන හාර කියන එකේ. නෙත්ති ප්‍රකරණ එක එක ධර්ම කොටස විග්‍රහ කරන හාර 16ක්. ඒ කියන්නේ ධර්මයේ විදිහට පමෝන ආකාර 16ක්. ඒ කියන්නේ ඒකේ අර්ථ ගන්න ආකාර 16ක් දක්වනවා. ඒකේ වේ වචන හාර කියන එක මට මතක තියෙන්නේ. යම් මේ සිත කියලා යමක් කියනවාද, මනස කියලා යමක් කියනවාද, විඥානය කියලා යමක් කියනවාද, මේ සමාන වචන අරුත් ඇවසීමයි කියනවා. මේ සමාන වචනයයි කියනවා. ඒක හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ තැන්වලදී ඒක ඒ විදිහට බුදුරජාණන් වහන්සේක පාවිච්චි කළා තියෙන එක බුදුරජාණන් වහන්සේගේ සර්වත්තා ඥානෙ. ඒක බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නෝන. එතකොට ඒ වදාල්ලා තියෙන හැටියට ඒ තැනදී තේරුම් ගන්න ඕන. ඒක තමයි අපිට මේකේ වැදගත් වෙන්නේ. එහෙමයි පින්නස්සාන්නස. එතකොට පින්නස්සාන්නස දැන් මේ පංච උපාදානස්කන්ධය ගැන අපි මේ කතා කරද්දී බුදුරජාණන් වහන්සේ මේ නොයේක් ආකාරයෙන් අපිට මේක අවබෝධ කර ගැනීම පිණිස දහම් කරුණු කියලා දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම විඥාන උපාදානස්කන්ධේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දුකක් හැටියට තමයි නේද පින්නස්සාන්නස මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට පින්නස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි 11 ආකාරයකට දකින්න කියලා. ඒ කියන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන් මේ විදිහට විමසන්න කියනවා. එතකොට යාට ලේසියි කියනවා මේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය තේරුම් ගන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේක කොයි විදිහටද හරියටම තේරුම් ගන්න ඕනේ? ඔව් ඇත්තම ඉතාලම වැදගත් කාරණයකට සවනස් අපි දැන් ඔය කතා බස් කරන්න ගත්තේ මේක දැන් ඔය 11 ආකාර විදර්ශනා කියලා කොට කියන්නේ පින්වත්නි. ඒකේ තියෙනවා වචන 11ක්. අනිච්චතු පංච උපාදානස්කන්ධයන් ගැන බලන්න කියනවා අනිත්‍ය හැටියට. දුක්ඛතු දුක් හැටියට බලන්න කියනවා. ඊට පස්සේ රෝගතු රෝගයක් වගේ බලන්න කියනවා. ගණ්ඩතු gaduwak වගේ බලන්න කියනවා. සල්ලතු හුලක් වගේ බලන්න කියනවා. ඊළඟට අගතු කියන්නේ පීඩාකාරී දෙයක් හැටියට බලන්න කියනවා. ඊට පස්සේ ආබාධතු ආබාධයක් හැටියට බලන්න කියනවා. පරතු කියන්නේ අනුන්ට අයත් විෂයක්. අනුන්ට අයිති දෙයක් තමට අයිති එකක් නෙමෙයි. පරතු අනුන්ට අයිති දෙයක් හැටියට බලන්න කියනවා. ඊට පස්සේ පලෝකතු කියන්නේ මේ බිඳී යන දෙයක් වගේ බලන්න කියනවා. ශුන්‍යතු ඊට පස්සේ ශූන්‍ය වූ දෙයක් හැටියට බලන්න කියනවා. ඊට පස්සේ අනත්තතු අනාත්ම දෙයක් හැටියට බලන්න කියනවා. ওই පද 11ක් උතන තියෙනවා. ඔය පද 11න් බලන්න කියනවා පංච උපාදානස්කන්ධයන් දිහා. එතකොට යාට පංච උපාදානස්කන්ධයක් කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරන්න පුළුවන්. එතකොට දැන් අපි අර කතා කළානේ කලිනුත්තර මම හිතන්නේ කලින් වැඩසටහනේ කතා කළේ පංච උපාදානස්කන්ධය අපි අත්ංගමය ගැන කතා කළා නේද? එහෙමයි. අතුරේ අත්ංගමය ගැන කතා කරද්දී දැන් අපි ගත්තොත් රූපං නාබිනන්දති කියනවා ඒකේ. රූපේ සතුටින් පිළිගන්නේ නැහැ. නාබි වදතිය ಗುಣ කතා කරන්නේ කතා බස් කරන්නේ. ඊට පස්සේ නාජ්ජු සායතිට්ඨති. එතකොට යාගේ ඒකේ හිත බැස ගන්නෑ. ඒතර එහෙම වෙද්දී තස්ස රූපං අනබිදන්දතු අනබිවදතු අනජ්ජු සායතිට්ඨතු යා රූපේ නන්දි. ඒ විදිහට රූපේ සතුටින් නොපිළිගනිද්දී ඊට පස්සේ ඒ ගැන ಗುಣ කතා බස් නොකරද්දී ඒක හිත නොබැස ගනිද්දී
යා රූපේ නන්දි රූපේ කිරි යම් විදිමත් යම් ඇල්මක් තිබ්බද යා වේදනාය නන්දි ඊට පස්සේ වේදනාව කිරි යම් ඇල්මක් තිබ්බද යා සංඥාය නන්දි සංඥාව කිරි යම් ඇල්මක් තිබ්බද උදිර සංස්කාර කිරි විඤ්ඤාණ කිරි යම් ඇල්මක් තිබ්බද සා නිරුද්ධති ඒක නිරුද්ධ වෙලා යනවා તો තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධ ඒ විදිහට ඇල්ම නිරුද්ධ ලා ගියාට පස්සේ කියන උපාදානෙ නිරුද්ධ වෙන්නේ උපාදාන නිරුද්ධ වුණාට පස්සේ භවය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ කාම භව, රූප භව, අරූප ත්‍රිවිධ භවෙ නිරුද්ධ වෙනවා. එතකොට භව නිරෝධ, භව නිරෝධ, ජාති නිරෝධ. ජාති නිරුද්ධ වුණාම ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස්, උපාය සියලු මුළුමහත් දුක් රැසි නිරුද්ධ වෙනවා. ඒත් ඒ විදිහට යා රූපේ සතුටේ නොපිළිගෙන ඉන්න නම් ඊළඟට පේවත් අපි ගත්තොත් වේදනාව සතුටින් නොපිළිගෙන ඉන්න නම් සංඥා සංකාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධයන් සතුටින් නොපිළිගෙන ඉන්න නම් මේ 11 ආකාර විදර්ශනාව යාට බොහෝම උපකාරයි. මේ 11 ආකාර. ඒ කියන්නේ අනිත්‍ය හැටියට බලන එක. දුක් හැටියට බලන එක. රෝගයක් හැටියට බලන එක. gaduwak හැටියට බලන එක. අපි කතාවස් කළා මේ වචන ටික. හැබැයි මං හිතන්නේ දැන් මෙහෙම එහෙම බලන්න නම් එයාට උපකාර වෙනවා. පැහැදිලිවම එයාට යම් කිසි පටිච්ච සමුප්පාදය ගැන යම් පැහැදිලි කර ගැනීමලා තේරුම් ගැනීමලා කරනවා. මොකද පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම තුළ තමයි එයාට පංච උපාදානස්කන්ධය ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් මේක රූපේ මේක වේදනා සංඥා සංකාර කියලා එයාට විග්‍රහ කරගන්න අමාරුයි. හැබැයි මං හිතනවා මේක දැන් මේක කෙනෙකුට මුලදි කරන්න බැරි නෑ. මේක එයාට බොහොම හොඳයි ඉස්සල්ලාම රූපේ අල්ලගෙන රූප උපාදානස්කන්ධය අරමුණු කරා හොඳට මෙයාට බලන්න පුළුවන් රූපේදී අනිත්‍ය හැටියට. අනිත්‍ය හැටියට බලන්න පුළුවන් මේක දුක් දෙයක් වගේ බලන්න පුළුවන්. දැන් ඊට පස්සේ ගත්ත දැන් රූපේ කියලා අපි දැන් මෙතන ශාරීරික ගමකු ලේසියට. එතකොට මේ ශාරීරික රෝගයක් කියනවනේ. එතකොට මේ ශාරීරියේ තියෙන රෝග ගත්තොත් ගණන් කරන්න බැරි තරම් රෝග තියෙනවද? ගත්තොත් එහෙම. එතකොට දැන් අපි ගත්තොත් මේ කොරෝනා වෛරස් එක ගන්නකො මේක රෝගයක්නේ. එතකොට මේ අඩු ගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා බඩගින්නත් රෝගයක් කිව්වා රූපේ. ඊට පස්සේ පිපාසියත් රෝගයක් කිව්වා. සීතල උණුසුම මේව හැම එකම රෝග. ඊට පස්සේ වැසිකිලි කැසිලි කරන්න වෙනවා මල මූත්‍ර බර හැදෙනවා මේවා ඔක්කොම රෝග. දැන් රෝගයක් වගේ බලන්න කියනවා ශරීරය හොඳට. ඊට පස්සේ gaduwak කියන මට මතකයි හොඳ ලස්සන මේ දේශනාවත් එක්ක තියෙන ගණ්ඩෝපම කියන සූත්‍රේ. ඒ ගණ්ඩෝපම කියන සූත්‍රයේ බුදුරයන් වහන්සේ අදරන මහණෙනි මේ බොහෝ අවුරුදු ගණන් ගත වෙච්ච බොහෝ වස් ගණන් ගත වෙච්ච බොහෝ කල් ඉක්ම ගියපු මේ නව අබේදන මුඛ කියන්නේ පින්වත්නි ඒක දැන් අපි ගත්තොත් කවුරුවත් විසින් කරවපු නැති මේ සිදුරු නවයක් තියෙන මේ gaduwak තියෙනකන බොහෝ කල් ගත වෙලා කියනවා. බොහෝ වස් ගණන් ගත වෙලා කියනවා. එතකොට මේකෙන් වැගිරුණොත් වැගිරෙන්නේම අපවිත්‍ර දෙයක් වෙනවා. උදේට හරින් දවල්ට හරින් රැයට හරින්. ඊට පස්සේ පිළිකුල් දෙයක්මයි කියනවා වැගිරෙන්නේ. දුගඳහමන දෙයක්මයි වැගිරෙන්නේ කියනවා. අපවිත්‍ර දෙයක්ම වැගිරෙන්නේ කියනවා. එතකොට බලන්න දැන් ඒ වගේ අපි ගත්තොත් සානහ දැන් මේ gaduwa කියලා කියන්නේ බොහොම පරණ වෙච්ච මේ තුවාල කියන්නේ විසප්පු ගෙඩි වගේ. එතකොට මේ සිදුරු නාමයක් තියෙනවා. මේකෙන් දිවා රාත නිරන්තරයෙන්ම අපවිත්‍ර දේවල්, කුණු දේවල්, පිළිකුල් දේවල් වැගිරෙනවා කියනවා. මහන්නේ මේ වෙන මොකක්වත් නෙමෙයි කියන බොහෝ කල් ගත වෙච්ච බොහෝ වස් ගණන් ඉක්මලා ගියපු බොහෝ පරණ gaduwa කියලා කියන ශරීරයට කියන නමක් කියනවා. ශරීරයට කියන නමක් කියනවා. එතකොට මේ ශාරීරිය දිහා බලන්න ඕනේ මේ gaduwa දිහා බලන්න වගේ. ඒකයි ගණ්ඩතෝ කියන්නේ. එහෙමයි පින්නස්වානස මට මතක් වෙනවා පින්නස්වානස අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ මට මේ ශරීරයේ වැටෙන්නේ විශාල හැලියක් තියෙනවා කියනවා විවිධාකාර සිදුරු තියෙන ලොකු කුඩා සිදුරු තියෙන මේද තෙල් පිරිච්ච එක. මේද තෙල් පිරිච්ච. එතකොට මේ සිදුරු වලින් අර යුෂ වගේ වැක්කිරෙනවා. අර අපිරිසුදු දේවල්. අන්න ඒ වගේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ශාරීරිය දිහා දකින්නේ. ඒතර බලන්න පින්නස්වානස මේ ශ්‍රාවකයෝ ඒක ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම දකින්න උත්සාහ කරලා තියෙනවා. ඔව් පුදුම විදිහට පුරුදු කරලා තියෙනවා. ඇත්තට දැන් ඒකත් අර gaduwak වගේ නැත්තරම නේ. ඉතින් මේ ගණ්ඩතෝ කියන විදිහට බලන්න කියනවා. ඊට පස්සේ සල්ලතෝ කියන්නේ හුලක් වගේ තේ හුලක් කරුණා මිනිස්සෙක් යම් විදිහකට විඳිනවද මේ ශරීරයක් නිසා මිනිස්සු විඳිනවා එහෙම කියලා. අපි ගත්තොත් දැන් මේක සාමාන්‍යයෙන් අර හොඳට නෝනින් කල්පනා කරේ නැත්නම් ඒක එහෙම තේරුයි යන්නේ. දැන් අපි ගත්තොත් මිනිස්සු ලෙඩ දුක් හැදිලා සමහර මිනිස්සු මේ විලාප තියෙනවා ස්පිරිතාලේ දෙවනත් වෙන විලාප තියෙනවා සමහර මිනිස්සු උහුල ගන්න බැරුව. අන්න සල්ලතෝ හුලක් වගේ විඳවනවා. ඒතර ඇත්තටම මේක රූපේ විතරක් තියෙන එකක් නෙමෙයි. වේදනාවෙත් මේ ලක්ෂණ එහෙමම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් හිත වේදනා ගෙන දෙන සමහර සිද්ධියක් ආවට පස්සේ ඒ සමහර මිනිස්සු මේ අවුරුදු ගණන් ඊට පස්සේ දවස් ගණන් සති මාස ගණන් මිනිස්සු ඒකෙන් දුක් විඳෝ ඉන්නවා. දැන් සමහර අම්මලා තමන්ගේ දරුවා සමහරට මැරිලා අවුරුදු 10ක් වෙනවා. තාම තූලූල් එකෙන් විඳිනවා. අන්න ඒ වේදනාව හුලක් වගේ අම්මගේ හදවතේ ඇල්ලලා තියෙනවා. බලන්න එතකොට.
ඒතකොට ඊට පස්සේ මිනිසුන්ට විපතක් වුණා මිනිසු පරණ වෙච්ච කරදර. අනේ අපිට හිටිය අනේ යාට වෙච්ච දේ කියලා අර ඒ පරණ සංඥා සිහි කර කර විඳවනවා. සල්ලතෝ. ඒතකොට ඒක තමයි සල්ලතෝ කියලා කිව්වේ. ඊට පස්සේ දැන් හැම එකම මේක තියෙනවා විඥානෙත් ඒක තියෙනවා සංස්කාරවලත් ඒක තියෙනවා. උලක් යනවා වගේ මිනිස්සයා විඳවනවා. හැබැයි මිනිසයාට මේක උදුර ගන්න බෑ. දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් යටිපතුලේ කට්ටක් ඇනලා තියෙනවා. කට්ට හරියට හොයන්න බෑ. හැබැයි අපිට ඇදුම් කනවා. එතකොට දැන් හරි අමාරුයි ඊට පස්සේ ඒක ඇදලා ගන්න. ඉතින් හොඳට පාදලා කට්ට ඇනුන දිහා හොයන කොතනද කට්ට තියෙන්නේ කියලා බලලා ඉමීසරේ සීරුවට මේක ඇදලා ගන්න ඉපාය පින්වත්නි. ඉතින් ආන් ඒ වගේ කියන මේ මිනිස්සයා විදවැව්වට මිනිස්සයාට තේරෙන්නේ නැහැ මේ උල ඇනුනේ කොතනින්ද කියලා. ඒකයි. මේ උල ඇනෙන්නේ අපි ගත්තොත් රාගානුසය තුල. පටිඝානුසය තුල මේවා තුල තමයි අවිජ්ජානුසය තුල. ඕවා තුල තමයි මේ උල ඇනෙන්නේ. ඒතර සල්ලතෝ උලක් වගේ බලනවා. ඊට පස්සේ අගතෝ කියන්නේ පීඩාව. ඇත්තෙම අපි ගත්තොත් මේ ලෝක සත්‍යයේ යම් පීඩා මොන හරින් තියනවාද එක්ක රූප නිසා එන පීඩා. කො වේදනාව නිසා, කො සංඥා, සංස්කාර විඥාන මේව නිසා එන පීඩාවක් තියෙනවා. ඒතර ආබාධයක් වගේ පංච උපාදානස්කන්ධ බලන්න කියනවා. පරතු අනුන්ට අයත් දෙයක් වගේ. පලෝකතු කියන්නේ මේ බිඳලා යන දෙයක් වගේ. ශූන්‍යතු අනතු ශූන්‍ය දෙයක්. ශූන්‍ය කියන්නේ මම කියලා හරි මගේ කියලා හරි දෙයට අයිති දෙයින් තොර. මම කියන දෙයටත් අයිති නැහැ. මගේ කියන දෙයට අයිති නැහැ. මගේ ආත්මයට අයිති කියලා දෙයට අයිති නැහැ. ඒ ශූන්‍ය දෙයක් වගේ බලන්න කියනක ශූන්‍යතු. ඊට පස්සේ අනත්තතු කියන්නේ අනාත්ම දෙයක් තියා බලන්න තමන්ගේ වසඟී පවත්වන්න බැරි දෙයක් වගේ බලන්න කියනවා. ඒතර මෙහිම බලන්න නම් පින්වත් ස්වාමීන් අනිවාර්යෙන් එයා මේක සතිපට්ඨානෙට එන්න ඕන. ඊට පංච උපාස්කන්ධයේදී මේ විදිහට යාට විග්‍රහ කරන් හොඳට විදර්ශනා කරන්න පුළුවන් වෙන්න නම් මේ පටිච්ච සමුප්පාදය අහු වෙන්න ඕන. දැන් අපි කවුද රූපය කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. පටිච්ච සමුප්පන්න දෙයක් කියන්නේ ආහාර සමුදය රූප සමුදය. රූපය හටරන් තියෙන ආහාර නිසා රූප හටරන් තියෙනවා. ඔන්න සමුදය ගැන තව අදාරුප විදියක්. එතකොට අපිට කලින් කතා කළා අභිනන්දති අභිවදති ආදී වශයෙන්. ඒක බුදුරජාණන් වහන්සේ වදාරෝ පර්යාය. එතකොට මේ ආහාර සමුදය රූප සමුදය කියලා තදාලා තියෙනවා. ඒ කියන්නේ ආහාරයන්ගේ හටගැනිල්ලෙන් තමයි රූපයක් හටගන්නේ. එතකොට අපි කවුද දැන් මිනිස්සෙක් උපතක් කරා ආවට පස්සේ සම්පූර්ණයෙන් ඒ මිනිස්යාගේ පැවැත්ම තියෙන ආහාරات එක්ක. දෙවියන්ගෙත් ඒ ආහාරات එක්ක පැවැත්ම තියෙන. ඒතර ආහාර සමුදය රූප සමුදය කියලා කියනවා. එතකොට මේ විදිහට දැන් එයා ඒකේ බලන්න ඕන හොඳට රූපේ පිළිබඳව. මේවා හට ගැනීම ආකාර විදිහට හොඳට බලන්න මේක මේ විදිහට මේක හට ගන්නවා කියලා. එතකොට පින්වත්නි දැන් මේක ආහාර සමුදය රූප සමුදය කියලා එයා තේරුම් ගනිද්දි තමයි එයාට මේ පටිච්චසමුප්පාදය අහුවෙන්නේ පින්නසානංශ. ඊට පස්සේ වේදනාව සම්බන්ධයෙන් එයා අල්ල ගන්නවා පස්ස සමුදය වේදනා සමුදය. සංඥාවත් එහෙමයි. පස්ස සමුදය සංඥා සමුදය. සංස්කාරත් ස්පර්ශයෙන් හටගන්නේ. ඊට පස්සේ නාම රූප සමුදය විඥාන සමුදය. විඥානේ හටගන්නේ නාම රූපපත්තිය. නාම රූපයන්ගේ හටගැනීම. මෙහෙම එයා පටිච්චසමුප්පාදයේ තේරුම් ගනිද්දි තමයි එයාට මේ රූපය කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. වේදනාව කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. ඊට පස්සේ සංඥාව කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. සංස්කාර පටිච්ච සම්පන්න විඥාන පටිච්ච සම්පන්න කියන මේක අහුවෙන්නේ. අහුණාම දැන් මේ පටිච්ච සමුප්පන්න දෙයක තියෙන ලක්ෂණ ඊට පස්සේ යාට ප්‍රකට වෙනවා. ප්‍රකට කරගන්න පුළුවන්. ඒ තමයි අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං කියලා විදර්ශනා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට මේ පටිච්ච සමුප්පාදයෙන් හටගත දෙයක් හැටියට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ එයාගේ ප්‍රඥාව වැඩිදී තමයි එයාට මේක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, ඒ කියන්නේ අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ ආදී වශයෙන් ස්වාමීන් විදර්ශනා කරන්න හොඳට එයාට පහසු වෙන්නේ මේ පටිච්චසමුප්පාදේ අහුවෙන්න ඕනෑට. අහුනොත් තමයි එයාට මේ රූපේ පිළිබඳ මම කියන දේෙන් පරිබාහිරව බලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති තාක් එයා රූපේ පිළිබඳ මම කියන හැඟීම තමයි බලපවත්තන්නේ. ඊට පස්සේ වේදනාව පිළිබඳ මම කියන හැඟීම බලපවත්තනවා. දැන් මෙහෙම මේ මම කියන හැඟීම ඇත්තටම අපි ගත්තොත් පින්වත්නි ඒක එකපාරට නැතුව යන්නේ නැහැ. අරහත්ත්වයට දක්වා මේ මම කියන හැඟීම තියෙනවා. නමුත් දැන් පටිසම්පාදයේ අහුවීමත් එක්ක පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මේ ආස්මිමානයේ තිබ්බට මෙයා දන්නා මෙතන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක පැවැත්මක් මෙතන තියෙන්නේ කියලා. දැන් තවදුරටත් ඊට පස්සේ ආස්මිමානයේ දුරු වීම දක්වා මේ 11 ආකාර විදර්ශනා වඩනවා. මේකේ තියෙනවා දැන් මේ සීල සූත්‍රයේ තියෙන්නේ මේ 11 ආකාර විදර්ශනා වඩද්දී සීල සම්පන්න ශ්‍රාවකයා සෝතාපන්න ඵලෙ සාක්ෂාත් කරනවා කියන එක සිද්ධ වෙනවා කියනවා. ඊට පස්සේ ඒ සෝතාපන්න ශ්‍රාවකයා තවදුරටත් 11 ආකාර විදර්ශනා වඩද්දී සකදාගාමි ඵලෙ සාක්ෂාත් කරනවා කියන එක සිද්ධ වෙනවා. ඒ වගේම පින්නෝ ස්වාමීන් වහන්සේ දැන්
ඊට පස්සේ වඩද්දී අනාගාමී ඵලය සාක්ෂාත් කරනවා. අනාගාමී වෙච්ච ශ්‍රාවකයා මේ 11 ආකාර දර්ශනා වඩද්දී අරහත් ඵලය සාක්ෂාත් කරනවා කියන එක සිද්ධ වෙනවා. ඒ නිසා හොඳ විදර්ශනාවක් මේ 11 ආකාර විදර්ශනාව. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ මම මේ දැනගන්න කැමතියි. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් සෝතාපන්න වීම පිණිස මේ පංච උපාදානස්කන්ධය මේ විදිහට 11 ආකාරයෙන් වඩන්න ඕනේ. එතකොට මේ සෝතාපන්න උන කෙනත් ඒකම කරනවා කියනවා. ඊට පස්සේ එයා සකදාගාමී වෙනවා කියනවා. සකදාගාමී ශ්‍රාවකයාත් ඒකම කරනවා කියනවා. ඊට පස්සේ එයා අනාගාමී වෙනවා කියනවා. අනාගාමී ශ්‍රාවකයාත් ඒකම කරනවා කියනවා. එහෙම කර කර ඉන්නකොට එයා අරහත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ කියනවා රහතන් වහන්සේත් මේ පංච උපාදානස්කන්ධය මේ විදිහට අනිත්‍ය වශයෙන් වඩනවා කියනවා. පින්නසංශ ඇයි ඒක එහෙම වෙන්නේ? ඇත්තට මේකේ අර අවසානයේ තියෙන මේ සීල සූත්‍රය දැන් රහතන් වහන්සේට ආය මත්යේ කළ යුතු දෙයක් නැහැ කියනවා. කත කරණීයෝ කරන්න ඕන දේ කළා ඉවරයි කියනවා. නමුත් දැන් රහතන් වහන්සේ අවබෝධ කරලා ධර්මයේ නැවත නැවත මෙනෙහි කර කර ඉඳීම තුළ මේ ජීවිතයේම සැප විහරණය පිණිස පවතිනවා කියනවා. මේ ජීවිතයේම සිහිනුවණ පිණිස පවතිනවා කියලා මේ දේශනාවේ තියෙනවා. එතකොට මේ ඒක සීල සූත්‍රයේම තියෙන්නේ. නමුත් ඒක රහතන් වහන්සේට අමුතුවෙන් කළ යුතු දෙයක් නෑ කියනවා. කළ යුත්තේ සම්පූර්ණයි. දැන් අපි ගත්තොත් එහෙම කතං කරණීය කළ යුත්තේ කළා. නාපරං ඉත්තත්තායති පජානාති මේ මත්තේ කළ යුත්තයක් නෑ කියලා රහතන් වහන්සේට අවබෝධ ඥානයක් ඇති වෙනවා. නමුත් රහතන් වහන්සේත් මේක නුවණින් බල ප්‍රීති ප්‍රමුදිතව වාසය කරනවා. සැපසේ වාසය කරනවා කියනවා. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ ඒ තුලින් මහා සැපයක් විඳිනවා. ප්‍රීතියක් සතුටක් විඳිනවා. ඉතින් පින්වත්නි අපි මේ ධර්මය ඉගෙන ගනිමින් අපේ ඉලක්කය තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසාම තමයි අපි මේසා දීර්ඝ සංසාරේ එන්නේ. දැන් බලන්න අපි සියලු දෙනාම දුකෙන් නිදහස් වෙන්න කැමතියි. නමුත් අපි රූපයට ආසයි. අපි සියලු දෙනා දුකින් නිදහස් වෙන්න කැමතියි. විඳීමට ආසයි. නමුත් අපි දන්නේ නැහැ රූපේ නිසා දුක හට ගන්නවා. විඳීම නිසා දුක හට ගන්නවා. විඳීම තමයි දුක. සංඥාව තමයි දුක. නමුත් සංඥාවට මිනිස්සු ආසයි. ඊට පස්සේ සංස්කාරයට මිනිස්සු ආසයි. නමුත් සංස්කාරය තමයි දුක. ඒ වගේම විඥානයේ දුකයි. නමුත් විඥානයට මිනිස්සු ආසයි. එතකොට පින්නසංශ මේ මිනිස්සු ආස කරන්නේම දුකට. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය තුලින් අපි මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධය තුලින්ම දැන් ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ පින්නස් ස්වාමීන් වහන්සේ දැන් පංච උපාදානස්කන්ධය ගැන වදාලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් හකුලුවක්වත් පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කියන්නේ. එතකොට දැන් ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධයේ නුවණින් ওই විදිහට දැක වාසය කරද්දී ඒ තුලින්ම චතුරාර්ය සත්‍ය එයා තේරුම් ගන්නවා. කොහොමද ඒක තේරුම් ගන්නෙ? එයින් පංච උපාදානස්කන්ධය දුක්ඛාරය සත්‍යයට අයිති දෙයි. එතකොට දැන් තව ආර්ය සත්‍ය තුනක් තියෙනවනේ. ඒ කියන්නේ එකක් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඊළඟ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එතකොට මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි යම් අවිද්‍යාවක් භව තෘෂ්ණාවක් තියෙනවද? මේක දුක්ඛ සමුදයට අයිති දෙයයි. මේක තියෙනවා සවනස මේ ලස්සන සූත්‍රයක් ඒක තියෙන්නේ මේ සංයුත්නිකායේ 5 වෙනි පොතේ 5 වගේ මට මතක. ඒකේ බුදුරජාණන් වහන්සේ මහන්නේ දුක්ඛාරි සත්‍ය යනු කුමක්ද? පංච උපාදානස්කන්ධා තිස්ස වචනිය. ඒකට කියන්නේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. මහන්නේ දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? අවිජ්ජාච භව තණ්හා. අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් කියන. එහෙනම් පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් අනෝබෝධයෙන් යුතු අවිද්‍යාවක් තියෙනවද? ඒ කෙරෙහි යම් තෘෂ්ණාවක් තියෙනවද? ඒක තමයි දුක්ඛ සමුදය. එතකොට මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ ඒ අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් නිරුද්ධ වීම. ඒතර අවිද්‍යාව නිරුද්ධ ඒ භව තෘෂ්ණාව නිරුද්ධ වීමට කියනවා විමුක්තිය කියලා. ඊට පස්සේ අවිද්‍යාව නිරුද්ධ වීමට කියනවා විද්‍යාව කියලා. ඒතර විද්‍යා විමුක්ති සාක්ෂාත් කරනවා ඒ අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් නිරුද්ධ වීම තුල. ඒතර විද්‍යා විමුක්ති කියලා කියන්නේ දුක්ඛ නිරෝධාරය සත්‍යය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව තමයි ඊළඟට තියෙන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව බුදුරයන් වහන්සේ දේශනා කරනවා සමතෝච විපස්සනාත. සමතයත් විදර්ශනාවත්. එයින් සමතේ සම්පූර්ණ වීමෙන් ස්වාමීන් වහන්සේ චේතෝ විමුක්ති ඵලය සාක්ෂාත් කරනවා. ඒක කියන විමුක්තිය කියලා. විදර්ශනාව සම්පූර්ණ වීමෙන් ප්‍රඥා විමුක්ති ඵලය සාක්ෂාත් කරනවා. ඔන්න හරිය ලස්සන කාරණාවක් මේක. ඒ කියන්නේ එයා හිත වඩද්දි චේතෝ විමුක්ති ඵලය සාක්ෂාත් කරනවා. ප්‍රඥා වඩද්දි ප්‍රඥා විමුක්ති ඵලයේ වාසා මේ විදර්ශනා වඩද්දී ප්‍රඥා විමුක්ති ඵලයේ සාක්ෂාත් කරනවා. එතකොට යම් චේතු විමුක්ති ඵලයක් ඇද්ද?
යම් පඤ්ඤා විමුක්ති ඵලයක් ඇද්ද මේ අනාගාමී ඵලයටත් අරහත් ඵලයටත් කියන නම් දෙකක් කියනවා. ඕක තියෙන්නේ නිත්‍ය ප්‍රකරණේ. එතර යන් චේතෝ විමුක්ති ඵලය කියන්නේ අනාගාමී ඵලයට කියන පර්යාය වචනය. තවත් වචනයක්. ඊට පස්සේ පඤ්ඤා විමුක්ති ඵලය කියලා කියන්නේ පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ අරහත් ඵලයට කියන තවත් නම. ඒතර ওই විදිහට චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කිරීම පිණිස බුදුරයන් වහන්සේ උපාය මාර්ග දෙකක් දක්වනවා. එකක් සමතේ අනෙක විදර්ශනාව. ඒ සමතින් තෘෂ්ණාව ප්‍රහාණය කරනවා විදර්ශනාවෙන් අවිද්‍යාව ප්‍රහාණය කරනවා. හරි ලස්සනයි මේ විග්‍රහය. එහෙමයි පින්නස්වානස. තව තැනක දේශනාවේ තියෙනව නේද පින්නස්වානස මේ සමතේ තුලින් සිත වැඩෙනවා. ඒ වගේම විදර්ශනාව තුලින් ප්‍රඥාව වැඩෙනවා කියලා ලස්සන සූත්‍ර දේශනාවක සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කතා කරපු දේවල් තුළ අපිට තේරෙනවා මේ රූපය කියන එක ටිකක් තේරුම් ගන්න ලේසි අපිට ප්‍රකටයි. අපි දකින්න තියෙන දෙයක් අපිට දැනෙන දෙයක් විශේෂයෙන්ම. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්සේ මේ වේදනා සංඥා සංස්කාර මේ විඥාන කියන අරූප ධර්මයන් මේ ධර්මාර්ගයේ වඩන කෙනෙක් කොහොමද පින්නස් ස්වාමීන් මේක දැකගන්නේ අවබෝධ කරගන්නේ මේක තේරුම් ගන්නේ කොහොමද පින්නස් ස්වාමීන්? ඒක පින්නස් ස්වාමීන් මේ හරි ලස්සන කාරණාවක්. දැන් උතුණු බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ දැන් අතන මේ අරූප ධර්මයන් ගැන. අපිකත් දැන් උන්වහන්සේ නාම රූප කියලා විග්‍රහ කළා. දැන් රූපය සාමාන්‍යයෙන් ශ්‍රාවකයට ටිකක් ප්‍රකට කාරණේ. ඒකනේ දැන් සතිපට්ඨානෙ වුණත් කායානුපස්සනාවන ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පනවන්නේ. එතකොට දැන් වේදනාව කියන්නේ අරූපී දෙයක්. සංඥාව කියන්නේ අරූපී දෙයක්. සංස්කාර කියන්නේ අරූපී දෙයක්. විඥාන කියන්නේ අරූපී දෙයක්. ඊට පස්සේ අපි ගත්තොත් තව ස්පර්ශ තියෙනවා. ඒවත් නාම ධර්මයටද තියෙන්නේ. මානසිකාර්ය තියෙනවා. මේ අරූපී දේවල්. ඒතර මේ අරූපී ස්වභාවයන් ශ්‍රාවකයාට මේ වගේ මේවා තේරුම් ගන්න ඒකේ ලක්ෂණ වශයෙන් තේරුම් ගන්න යා. ඒ කියන්නේ වේදනාවේ තියෙන අරමුණ රස විඳින ලක්ෂණේ. අරමුණ භුක්ති විඳින ලක්ෂණේ තමයි වේදනාවේ තියෙන්නේ. සංඥාවේ තියෙන්නේ අරමුණ හඳුනා ගන්න ලක්ෂණේ. ඊට පස්සේ සංස්කාරයේ තියෙන අபிසංස්කරණ ලක්ෂණ. අபிසංස්කරණ කියන්නේ ඒක සකස් කරන ක්‍රියාව පිණිස. කායික ක්‍රියාව පිණිස හිතෙන් සකස් කරනවා. වාචසික ක්‍රියාව පිණිස සකස් කරනවා. චේතනාව මානසික ක්‍රියාව පිණිස සකස් අபிසංස්කරණ ලක්ෂණේ. ඊට පස්සේ විඥානයේ තියෙන විශේෂයෙන් දැනගන්නා ලක්ෂණේ. ඊට පස්සේ විඥානයේ තියෙන උපතක් කරා යන ලක්ෂණේ. මේ වගේ ගොඩක් තියෙනවා. එතකොට මේක දැන් අපි ගත්තොත් දැන් මට මතකයි යෝග තියෙන මහාවේදල සූත්‍රය වගේ මේ යම් වේදනාවක් ඇද්ද මේ සංඥාවක් ඇද්ද යම් විඥානයක් ඇද්ද මේවා වෙන් කළ දක්වන්න පුළුවන් දානවා. ඒතර සාරිපුත්තු මහ රහතන් වහන්සේ වදාරනවා මේවා වෙන් කළ දක්වන්න එහෙම බෑ කියනවා. එතකොට මේ යමක් විඳිනවද ඒක තමයි හඳුනගන්නේ. යමක් හඳුන ගන්නවද ඒක තමයි දැනගන්නේ කියලා. මිලිඳු රජුරු නාගසේන මහ රහතන් වහන්සේ කනෝක මිලිඳු ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීනි යම් මේ අරූප ධර්මයන් තියෙනවද මේ අරූප ධර්මයන් කොහොමද තේරුම් ගන්නේ කියලා. එහෙනම් මේ වෙන් කළ විග්‍රහ කර ගන්න පුළුවන්ද කියලා. හරි ලස්සන උපමාවක්. ඒ කියන්නේ ශ්‍රාවකයව අත්දකින්නේ කොහොමද කියලා මේ ලස්සන උපමාවක් නාගසේන මහ රහතන් වහන්සේ වදාරනවා. කියනවා මහරජතුමනි හිතන්න කියනවා මෙහෙම. සූප ශාස්ත්‍රයේ දක්ෂ මේ හොඳ ආරක්කමෙක් ඉන්නවා. රජුරුවන්ගේ හරින් රාජ මහා මාත්‍ය කෙනෙක් ගැන දක්ෂ ආරක්කමෙක් ඉන්නවා. එතකොට එයා නොයේක් කුළු බඩු නොයේක් රස වර්ග කලවම් කරලා මේ යොදලා මේ රස මස් ව්‍යංජනයක් හදනවා. ව්‍යංජනයක් හදනවා. එතකොට එයා මේ ව්‍යංජනේ හැදුවට පස්සේ ඒ ආරක්කමයා ළඟට තව කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ඔබ මේ ව්‍යංජනේ හදලා දෙන ඔබ මොන මොනවද මේවට දාලා තියෙන්නේ කියලා. එතකොට එයා කියනවා මේකට මම දුරු මිරිස් දාලා තියෙනවා. මේකට මම ඒතර කරාමුණටි දාලා තියෙනවා. ඊට පස්සේ මේකේ මම දාලා තියෙන එනසල් කුඩු කරලා දාලා තියෙනවා. ඊට පස්සේ කුරුඳු දාලා තියෙනවා. ওই විදිහට කියනවා. එතකොට මේකට මම ඊට පස්සේ රම්පේ කරපිංච දාලා තියෙනවා. එහෙම කියනවා. එතකොට අරයා කියනවා එහෙනම් මට දැන් ওই වෑංජනේ එනසල් රසය අරන් දෙන්න. කිව්වොත් අර අරක් කැමියට ඒක කරන්න බෑනේ. ඒ අරක් කැමියට අමාරු වෙටනෝනේ අරක් කැමිය. ඇයි යාර එනසල් රසය දැන් අරන් දෙන්න බෑ වෙනවා. කියනවා දැන් ඔබ එනම් මේක කරාමුණටි දැම්ම කිව්වේ එනම් මට එනම් කරාමුණටි රසය උතනින් අරන් දෙන්න කියලා. එතකොට ඒ අරක් කැමිය අමාරු වෙටින්නේ නැද්ද අහනවා. එයාට ඒක කරන්න. එතකොට ඒ දක්ෂ අරක් කැමිය මොකද කරන්නේ අහනවා. එයාට කණ්ඩ දෙනකොට මේක කාලා බලපන් කියලා. එතකොට ඒ කෙනා ඒක කාලා බලනවා. එතකොට මේ වෑංජනේ දිවේ තිබ්බ ගමන් එයා ඒ රසය වෙන්කොට අඳුනන්නේ නැද්ද? මෙයා මේකට කරාමුණටි දාලා තිනවා වෙන්නේ කරාමුණටි රස. මෙයා මේකට එනසාලුත් දාලා තිනවා. මොකද දැන් ඔය එනසාල රහත් වෙන්නේ ඔය. ඊළඟට මේකට මෙයා ගොරක දාලා දෙනවා ගොරක රසත් වෙනවා කියලා. දැන් එයා දිවෙන් ඒ රස අත්විඳිනව නේද? ඒ වගේ තමයි ශ්‍රාවකයා සිහිනුවණෙන් අත්දකින්නවා මේ වේදනාව විබඳු ලක්ෂණේ යුක්තයි. සංඥා විබඳු ලක්ෂණේ යුක්තයි. සංස්කාරයේ විබඳු ලක්ෂණේ යුක්තයි. විඥානයේ විබඳු ලක්ෂණේ යුක්තයි. ස්පර්ශයේ විබඳු ලක්ෂණේ යුක්තයි. මානසිකාරයේ විබඳු ලක්ෂණේ යුක්තයි කියලා. ඔය විදිහට ඒක අත්දකිනවා.
දැන් අපි ගත්තොත් දැන් මේ අභිධර්මයේ පොත්වල දැන් අභිධර්මයේ විග්‍රහයේදී මේ කරුණු හතරක් ඔස්සේ විග්‍රහ කරන යම්කිසි ධර්මතාවයක් අභිධර්ම ක්‍රමයේදී. එකක් තමයි ලක්ෂණ. ඒකේ ස්වභාව ලක්ෂණ. ඊට පස්සේ රස කියන්නේ ඒකෙන් කියන කෘත්‍ය. දැන් සංස්කාර වලින් ගත්තොත් සංස්කාරයෙන් ත්‍රිවිධ භවය උපද්දලා දෙනවා. නැත්තම් ආය උපතක් කරා යන්න භවය සකස් කරලා දෙනවා. කෘත්‍ය. ඒකට කියන රස. පච්චුපට්ඨාන. පච්චුපට්ඨාන කියන්නේ ඒක වැටෙන ආකාරය. පදට්ඨාන කියන්නේ පදනම් වෙච්ච දේ. ඉතින් අභිධර්මයේ එහෙම විග්‍රහයක් කරනවා. ඒ යම් කිසි දෙයක් සම්බන්ධ. ඉතින් ඒ වගේ අර ඒ ධර්මතාව පිළිබඳ මේ ධර්මතාව මෙබඳු ලක්ෂණ යුක්තයි කියලා එයා සිහිනුවණින් තමයි ඒක අත්දකින්නේ. ඒක නිකන් වෑංජනේ රසෙ දිවින් වෙන් කර කර ඒ කුළු බඩු රසය අඳුන ගන්නවා වගේ. හරි ලස්සනයි නේද? එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට පින්වත් ස්වාමීන් අපි දැන් මේ දක්වාම කතා කරපු මේ පංච උපාදානස්කන්ධය ගැන අපි දැන් කතා කළා. එතකොට පින්වත් ස්වාමීන් මේ ධර්මයේ පුරුදු කරන කෙනෙක් මේ තමන්ගේ ජීවිතය ඔස්සේ තමන්ගේ මේ ඇස කන නාසය දිවකය මනස ඔස්සේ මේ පංච උපාදානස්කන්ධය කොහොමද වැඩ කරන්නේ කොහොමද මේක ක්‍රියා කරන්නේ කියලා තේරුම් ගන්නේ කොහොමද පින්වත් ස්වාමීන්? ඒ කියන්නේ පින්වත් ස්වාමීන් මේක අර ඇස කන නාසය ආදී ආයතන ඔස්සේ මේ පංච උපාදානස්කන්ධය සකස් වෙන ක්‍රමනේ. සකස් වෙන ආකාරය. ඔව් ඒකෙදි ඇත්තම හොඳයි ඒ කාරණේ. ඒකෙදි හොඳට එහා සිහිනුවන පාවිච්චි කරන්න ඕන. ලස්සන විග්‍රහයක් එනවා ඕකේ මහාත්පදෝපම සූත්‍රේ. ඒකේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මේ ඇවැත්නි ඇස බිඳලත් නැත්තම් ඊට පස්සේ ඇස ඉදිරි රූපත් තියෙනවනම් ඊට අදාළ මානසිකාරයකුත් සිද්ධ වෙනවනම් ඇසේ විඥානේ පහළ වෙනවා කියන එක සිද්ධ වෙනවා කියනවා. දැන් මුලින් ඊට කලින් කියනවා ඇහැ බිඳිලා නම් රූප තිබ්බත් මනසක මේ පේන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ඊළඟට දේශනා කරනවා ඇහැ බිඳලා තිබෙන්නේ නැතත්. ඇහැ හොඳට තිබ්බත් ඇසේ ඉදිරියේ රූප තිබුණත් මානසිකාරයක් නැත්නම් ඒ තාක් විඥානය පහළ වෙන්නේ නැහැ කියනවා. අවසානට දේශනා කරනවා මේ ඇස බිඳිලත් නැත්නම් රූප බිඳිලා මේ රූපෙත් ඉදිරියේ තියෙනවා නම් ඇස ඉදිරියේ ඊට පස්සේ මානසිකාරයත් තියෙනවා නම් එතකොට ඊට අදාළ විඥානය පහළ වෙනවා කියන සිද්ධ වෙන දෙයක් කියනවා. එහෙම එකතු වෙච්ච කෙනෙක්ගේ යම් රූපයක් ඇද්ද ඒක රූප උපාදානස්කන්ධයට අවිදිනවා කියනවා. ඊට පස්සේ එහෙම එකතු වෙච්ච කෙනා යමක් විඳිනවද වේදනාවක් තියෙනවද ඒක වේදනා උපාදානස්කන්ධයට අවිදිනවා. එහෙම එකතු වෙච්ච කෙනාගේ යම් සංඥා තියෙනවද ඒක සංඥා උපාදානස්කන්ධයට අවිදිනවා. එහෙම එකතු වෙච්ච කෙනාගේ යම් චේතනා පහළ වීමක් තියෙනවද චේතනාවෙන් සකස් වීම ඒක සංකාර උපාදානස්කන්ධයට අවිදිනවා. එහෙම එකතු වෙච්ච කෙනාගේ අර යම් විඥානයක් ඇද්ද ඒක විඥාන උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ පින්වත්සන් දැන් අපි ගත්තොත් දැන් කෙනෙක් අපි හිතමු මොන හරි දකි බලනවා කියලා. එයා අපි හිතමු එයා ආස කරන දෙයක් හරි මොකක් හරි අපි හිතමු එයා ආස කරන වාහනයක් එයා දකිනවා කියලා. එතකොට ඔන්න එයාගේ ඇස තියෙනවා. ඇහැ ඉදිරියේ රූපය තියෙනවා. ඊට අදාළ මානසිකාරය ඒ කියන්නේ මානසිකාරය කියන්නේ මේ ඒක මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කිරීම වෙච්ච ගමන් එයාට මේ වාහනේ අපි ගතුන් කාර් එකක් කියලා කාර් එක පේන්න ගන්න. දැන් අපි හිතමු එයා ඒක ආස කරන එකක් කියලා. එතකොට එතන යම් ඇහක් තියෙනවද? යම් රූපය කාර් එකක් තියෙනවද? ඒ දෙකම රූප උපාදානස්කන්ධයටයි ඉද්දියා. ඇස කියන්නේ ආධ්‍යාත්මික රූපයටයි ඉද්දී. දැන් අපි ගත්තොත් එයා ලස්සන කාර් එකක් නැත්නම් මේ කාර් එක බාහිර රූපයටයි ඉද්දී. ඒ දෙකම එයා වෙන වෙනම අනිත්‍ය හැටියට විදර්ශනා කරලා වඩන්න ඕන. ඇස පිළිබඳ අනිත්‍ය වෙනම වඩන්න ඕන. රූපය පිළිබඳ අනිත්‍ය වෙනම වඩන්න ඕන. ඒකයි. එතකොට මේ දෙකම රූප උපාදානස්කන්ධයයිදී. එතන එයා යම් විදීමක් වෙනවද වේදනා උපාදානස්කන්ධය. ඔන්න දැන් එයාට ආසාව වෙනවා. ඒක දැකලා මටත් මේ වගේ වාහනයක් ගන්න තිබ්බනම් හරි මං කොහොමද කරන්නේ මං දැන් ලෝන් එකක් දානද? ඔන්න චේතනාව වැඩ කරනවා එයාගේ. සංකාර උපාදානස්කන්ධය. එතකොට එයාගේ හිත දැන් හිතේ වැඩ කරන්නේ මේ ආස කරපු වාහනේ. තෘෂ්ණාව හිත බැස ගන්නවා. එතන තණ්හාව තියෙනවා. එතකොට ඒ විදිහට තමයි ඒක භවපෑත්මකට සකස් වෙන්නේ. ওই විදිහට එයාගේ පංච උපාදානස්කන්ධය වැඩින්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට ඊයේ දවසේත් අද දවසේත් අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට මේ පංච උපාදානස්කන්ධය ගැන මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සුලින් දැනගන්න ලැබුණා, ඉගෙන ගන්න ලැබුණා. ඉතින් අපි කල්පනා කරනවා මේ ඉගෙනගත්ත ධර්මයේ මේ පින්වත් සියලු දෙනාටම සුවසේම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වෙයි කියලා. ඉතින් අද දවසේ අපි මේ සූදානම් වන්නේ මේ දහම් සාකච්ඡාවෙන් දහම් පිළිසඳරින් සමුගෙන යන්නයි. ඉතින් අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර් 35න් 26 මැලදුම්පත පාර මාතලේ යන ලිපිනේ පදිංචි පින්වත් හේමලතා සිල්වා මහත්මිය සහ නිමල් ජයසිංහ මහතා විසින්. ඉතින් අද දවසේ රැස් කරගන්නට යෙදුණු මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියන්ට
සියලු පින් කැමති දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය යසීසුරු වඩාත් වර්ධනය කරගනිත්වා. ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම දියුණු කරගනිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය මේ පින්වත් සියලු දෙනාටම සලසා දෙත්වා. සියලු දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ජපානයේ පදිංචි නිල්මිනි ජයසිංහ දියණියටත් එම දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඉරේෂා ජයසිංහ දියණියට එම දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඒ වගේම කැනඩාවේ පදිංචි ආශා ජයසිංහ දියණියටත් ඒ වගේම මේ පවුලේ අනිකුත් සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. කලන මිතුරු ඇසුර නිරතුරු ජීවිතවලට සැලසේවා. හැම දිනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසත් මේ පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීලුම් පුණ්‍ය ධර්මයන් අද දායකත්වයේ දරුව පින්වතුන් නමින් ඒ වගේම නන්නයිර නුදව්පකාර කළ පින්වත් සියලු දෙනා නමින් සසර පුරා මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා. සැපෙන් සැපේටම පත් වේවා. වහවහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අහිරාංගනී සිල්වා නැගණියටත් ඒ වගේම ආශා ජයසිංහ දියණියට නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. හේමලතා සිල්වා මහත්මියට, නිමල් ජයසිංහ මහතාට, ඒ වගේම මෙම පවුලේ අනිකුත් සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ චිර ජීවනයේ පිණිස මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අද ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා අපත් සමග එකතුණු අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිර ජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීලුම් පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙවුනා වාසී ලෝකවාසී සිල් ගුණදම් වඩන මහා සංඝරුවනට ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපුතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට සහ ක්ෂය වූ උපකරණ ලබා ගැනීම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට මේ රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටමත් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසම මේ පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීලුම් පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් දැනට මේ ලෝකයේ පුරාම පැතිරලා යන මේ කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිර ජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.